දැන් කොහොමද අර මේ එදා කිව්වනේ දුක්ඛ නිරෝධාරි සත්‍යයට නිවන දාන්න බැරිය කියලා. දැන් එතකොට දැන් මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය තත් අවිතත අනඤ්‍යතේ ලක්ෂණ වලින් යුක්තයිනේ. ඒතකොට නිවනත් ඒ වගේ ලක්ෂණ වලින් යුක්තයිනේ. දැන් එහෙම වුණොත් මේ එතකොට ආර්ය සත්‍ය හතරේ නිවන නැත්තම් නෑ ආර්ය සත්‍යයට නිවන නෑ කියනවා නෙවෙයි. ඒ නිවනට උපකාර ධර්මයේ නිසා උපකාර ධර්මයක් ඒක. එහෙම කියන්න එපා. ඒකට බුදුහාමයේ ධර්ම සම්පූර්ණ වෙන මම ඒකට ධර්ම විරෝධී කෙනෙක් වෙනවනේ. එහෙමයි. ඒකයි මම ඒ කතාව කියන්න එපා. එහෙම කිව්ව සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය සත්‍ය ඇතුළට නිවන අන්තර්ගතයි. ඔව් ඒක කියන්න ඕන වෙන්න. ඒක ලියන්න ඕනේ. දැන් අපි මෙහෙම කියන්නකෝ. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක මාර්ග සත්‍යයට යන්නේ. ආර්ය අෂ්ටාංග ඒකෙන් කරන්නේ මේ නිරෝධයක් කරනවා. නිරෝධයක් කරන්නේ නීවරණ ටික. එතකොට දැන් අපි කියන කාමච්ඡන්දය නිරුද්ධ කරනවා. එතකොට අනාගාමී වෙනවා. සක්කාය දිට්ඨිය නිරුද්ධ කරනවා. ආයෙ එන්නේ නැහනේ. ආයෙ හට ගන්න. එතකොට ඒ නිරෝධය කියන එක මේ අපිට ඒකෙන් තමයි ඒකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒතර දැන් නිවන කියන එක නිරෝධ සත්‍යයට දැම්මේ දාන්න එපාය. ඔය විදිහට ඒක නිරෝධ සත්‍ය වැටෙනවා. එතකොට අපිට දැන් අපි කතා කරන මට්ටමේ නෙවෙයි. දැන් අපි කතා කරන දැන් අපි කියමුකෝ නිරුද්ධ වුණායි කියලා. මොනවද නිරුද්ධ වුණේ කියලා කියන්න එපා. දැන් තණ්හාව නිරුද්ධ කිරීම නිවනයි. තණ්හාව නිරුද්ධ වීම. තණ්හාවේ කොටස්. තණ්හාවේ කොටස්. සක්කාය දිට්ඨිය එක කොටස, විචිකිච්ඡාව එක, සීලබ්බත එක කොටස. එහෙම කොටස්. කොටස් එතකොට ගොඩක්. සංයෝජනය දෙන. ඒක නීවරණ ටික සම්පූර්ණමයි වුණා. සම්පූර්ණ නිරුද්ධ කළා. දැන් මේක නම් මම කියන්නේ ඒව දාන්න එපා. මේ අපි නිකන් එතකොට චතුරාර්ය සත්‍ය ඇතුළට නිවන අන්තර්ගතයි කියලායි කියන්නේ. ඒක ඇතුළට අන්තර්ගතයි. ඔව් එහෙම නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි චතුරාර්ය සත්‍ය දැන් සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය තියෙන මේ ලෞකික වශයෙන් දුක්ඛ සමුදය ඒවයි. ඒ ප්‍රශ්නයක්. නැත්තම් ඉතින් අර විදිහට කිව්වොත් බුදුහාමයේ ධර්ම නෙවෙයිනේ. ලොකු ප්‍රශ්නයක්. බුදුදහම නෙවෙයි ඒක වෙනම දෙයක් වෙනවා. හැබැයි අර නිරෝධය කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද්ද නිරුද්ධ කරලා තියෙන්නේ? මොනවද නිරෝධ වෙන්නේ? ඔව් දැන් අර නිරෝධයවල් 7ක් විතර පෙන්නලා තියෙනවා. ඔව් ඒකටනේ වැටෙන්නේ ඔක්කොම. ඒ නිරෝධයවල් 7 එකක් තමයි නිවන. අනිත් ඒවා අනාස නිරෝධය, සංස්කාර නිරෝධය කොහොමද කියන්නේ? ඔය දැන් සංස්කාර නිරෝධයක් නේ මේකට වැටෙන්නේ. තනිකරම නිරෝධයක් වැටෙනවා. ඒ කියන්නේ නිවන්න තියෙනවා නම් නිරෝධය නැහැනේ. එතකොට හේතුන්ගෙන් හට ගන්න ධර්මතාව වලින් ඇවිල්ලා අසංගත ධර්මයක්. අසංගත ධර්මයකට වැටෙනවා. සංගත ධර්මයේ කියලා. සංගත ධර්මයේ සංකතයක් නිරුද්ධ කරනවා. දැන් අසංකත ධර්මයයි කියන්නේ නිරෝධ සත්‍යෙට නෙමෙයි. ඔව් ඉතින් ඒක තමයි. එතකොට නිරෝධ වෙලා තියෙනත් නිවන්නයි. මේක නම් තේරුම් ගන්න ඕන. තේරුම් නොගෙන මේ මම ඕක දානවටත් කියන්නේ ප්‍රශ්න ඇති වෙනවා. තේරුම් ගන්න මම මේගොල්ලන්ගේ ඔළුව පාදන්න කතා කරනවා මිසක් මම මේවට ඇත්තට කැමති නෑ. මේගොල්ලන්ගේ ඔළුව පෑදෙන්නේ නැහැ නේ පෙළක්ලාට ඒවා පෑදෙන්නේ නැහැ. ඉතින් ඒකදී හොඳ කතා නොකර ඉන්න එක. මේක දාන්න එපා. කොහොම යනවද නෑ නේද? නෑ ඒක ඉතින් අපි නෑ ඉතින් ඒකේ මේ අපි වැරදි දෙයක් කතා කළේ නෑනේ. ඒ කාරණා පැහැදිලි කිරීම නෙවෙයි. ඒක ඒක තමයි. ඒක දැන් මෑණියන්ට තේරිච්ච නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇද්දේ. තේරුණා නම් මොක අදින්නේ කවුරුවත්. නිරෝධය වෙන දෙයක් තියෙන්න බෑ. අර ගහ නිසා මට ආසාවක් තියෙනවා. ඔය ගහන්නේ නැති වෙන්නේ. එතකොට ගහ නැති වුණාන් පස්සේ මට ගහ කෙරේ අතන්න තණ්හාව මෙතන දැන් නැහැනේ. Mantha, you have another question?
the workers. ඈ And I don't know if there is time, but I was going through this Vammika Sutta, අම්මේ. and I mean the Buddha explains after the meaning, but what I cannot really make it work. I mean the sequence of the things that are going to be removed seems outside from the normal way of the path. We think is a kind of there is before removing ignorance, the first thing, and then koda, anger, and then there is ඒ වම්මික සූත්‍රය ආ, කොහොමද වම්මික. නැහැලු ඒකයි වම්මික සූත්‍රය මධ්‍යම නිකායේ ඔව් 23. පළවෙනි එක. ඔව් අන්න ඒක බැලුවා නම් හරි වම්මික සූත්‍රය මම මජ්ක්‍ධිම නිකායේ එක අරන් ඉංග්‍රීසි පොතක් මොකද්ද මම්මික සූත්‍රයෙන් කියන්නේ? අර බං තුඹසකට උපමා කරලා කියන එකනේ තුඹසකට එතකොට And what is ඒකේ it that you find confusing in that sutra? Is the Vammika. sequence of Divapajjati the things Sattin that Dupai. because there is the Deva who give a riddle, give a like ඕනේ නැහැ ඉතින් and then සූත්‍රේ after, මම කටපාඩම කියන්නේ. ආයෙ නම් ගෙන්නන්න to බෑ. a bhikkhu. ප්‍රශ්න And තියෙනවා then සාමාන්‍යයෙන් says- තියෙන Deva පිළිවෙලට says වඩා that වෙනස් what විදිහකට ඒක Buddha තියෙන්නේ කියලා කියන්නේ. explain the riddle to you, because he give the example, the toad, what is the toad, what is the sea, What is the what? toad. ඒ කියන්නේ මේ පස්සේ නිවන්න මේව කරන්නේ නේද? එහෙම එකක් තියෙනවා. අර ඒ තුඹස කඩාගෙන යන පිළිවෙලක් තියෙනවනේ. ඔව් ඔව්. ඒක මේ සාමාන්‍යයෙන් අපි කෙලෙස් නැති කරන පිළිවෙලට වඩා යම්කිසි වෙනසක් තියෙනවා කියලා කියන්නේ. ආ. සාමාන්‍ය අපි කතා කරන දැන් කාමච්ඡන්දේ එහෙම කතා කරන ගැතිය තියෙන ඊට වඩා වෙනස් පිළිවෙලක්. See that he's explaining the Dhamma to the Right. people, but the sequence of things are අපි දෙන්න කතා කරලා ඇහුවේ නෑනේ ධර්මයක් normal කියලා. we know. ඒක අර ඒක ඇහුවේ නෑ අපි දෙන්න කතා කරලා. Maybe නෑ දැන් අනිල් මහත්තයා තාම ප්‍රශ්නේ අහගන්න. අහගන්න. මගේ කන්නඩිය ගෙනන් දෙන්න. ඔතෙන් තියෙන. ඒ සූත්‍රය යම් අයින් කරන්න ඕන දේවල් ගැන තියෙන පිළිවෙල සාමාන්‍ය ක්‍රමයක් නෙවෙලු නිකන් වෙනස් ක්‍රමයක්. ඔව් දැන් අපි දැන් ඉතලා කිව්වා වගේම තමයි ඒක. වම්මික. Then number 23. 354. එච්චර දුර යනවද? එහෙනම් වම්මික සූත්‍රෙ. දැන් දුරක් ගිහිල්ලා. 23. අදගත්තුක. අන්දවන්නේ කුමාර කත්තම දැන් ඒක අන්දවන්නේ ඕනේ නැහැ කියන්නේ කුමාර කත්තම ඒවා ඕනේ නැහැ. උපසංගමිත්ත පුච්චේ යතා සංපද තතනන් ධාරිය යතා ලාංගි मैं रात्रिन धूपायति दिवा पाज्यलित्या ब्राह्मणयाम अभिखन सुमेध सत्तं आदाय अभिखनो सुमेधं सत्तं आदाय අද්දස ලාංගි එතකොට ඉගියා ගුලා මොකද්ද ගේන්න යන්නේ තමලගේ ලාංගින් බන්ති එතකොට මේ ඉගියා ගුලා කා බ්‍රාහ්මණයම කිප්ප සංගීතයට ඒක උස්සලා දාන්න කියන වහකට අභින්න සුමේද සත්තං ආදාය කාය ථාරන්න කියනවා අභික්ඛානතෝ සුමේද සත්තං ආදාය අද්දත උද්දමායිකම් බන්තේ උද්දමායික කියන්නේ මේ මැජික් දෙන්න එක ඒකත් අහක් කරනවා අභිගන සුමේ නැවත ථාරන්න කියනවා අද්දදාකෝ ද්විදාපතං දෙමන් සන්ධියක් හම්බෙනවා දෙමන් සන්ධිය ආරම්භේ බ්‍රාහ්මණ වේවම්ම ඔක්කව ද්විදාපතියත් අයි කළා සුමේද සත්තං ආදා සංඝවාරං අබන්තේ එතකොට අලු පෙරහනක් බ්‍රාහ්මණයම් ඔක්කව ඒකත් අහක් කරන්න කියනවා සුමේද සත්තං ආදා කුම්මං එතකොට ඉබ්බෙක් හම්බෙනවා කිව්වා ඒ බවත් අයින් කරන්න කිව්වා ආයෙත් හාරන්න කිව්වා සත්තං ආදා සීසුණං කියන්නේ මේ
මේ මස් කපන කොටයයි මස් කැත්තයි. ඕකේ ඒකත් අයින් කරන්න කිව්වා. මස් වැදල්ලක් හම්බෙන්නවා කියන මස් කපන කොට ඒ මාංශ පේශියත් අයින් කරන්න මස් වැදල්ලත් අයින් කරන්න කිව්වා. එන්න නාගයක් හම්බෙනවා කිව්වා. මේ නාගයා මේ තමුකු කරන්න එපා කිව්වා. නාගම් ගන්න ගත්තා නාගා. අතේ නමෝ එයාට නමස්කාර කරන්න කිව්වා. ඒක නේදයි මට. ඔව්. හරි. ඉතින් ඒකෙන් දැන් මොනවද අයින් කරන්නේ කතාවත් බලමු. බේකු අයම් වම්මිකෝ රත්තින් දූපායති. ඒකට කියනවා දිවාපජ්ජලති. ඉතින් දුන් දානවා. මේ අපි උදේ හැන්දෑව වෙනකන් ඒ රාත්‍රියේ දුන් දානවා. උදේට ක්‍රියාත්මක වෙනවා. අපේ සිතිවිලි. අපි රාත්‍රියට හිතනවා අය මාත්. So this anti උඹසක් ගැනනේ කියන්නේ. ඔව් උඹසක් ගැන. උඹසයි කියන්නේ මේ ස්කන්ධ පංචකයට කියන නමක්. So the anti here is similar for the 5 aggregates. ස්කන්ධ පංචකයෙන් මේ ප්‍රධාන වෙන රූපස්කන්ධේ ගැන ඊට පස්සේ ඒක අනිත් ඒවාත් තියෙනවා. නැත්නම් හිතන එකක් ගැන කතා කරන්න බෑනේ. ස්කන්ධ පංචකයමයි. So the main thing is the aggregate of form, but others also are part of it. Otherwise we cannot talk about the mental part or the aspects of thinking and thought. ඉතින් ශාස්ත්‍රයක් ගැන ආයුධයක් ගැන හාරන්න කියනවා. So the it starts when this deva comes to the venerable Kumarakasappa and says this anthill fumes by night and flames by day. එතන මේ And deal with the knife. That thus spoke the Brahmin. Deal with the knife, thou wise one. හාරන ආයුධය ඉතින් මේ පඤ්ඤාව. So the knife is simply for wisdom. ඒකට ඒකට සති සම්පජාඤ්ඤය තමයි මේ සම්පජාඤ්ඤය තමයි විශේෂයෙන් කියන්නේ දැන් පඤ්ඤාව කියලා කියනවා. So let's say it's should mean mindfulness and clear awareness. We can call it short just wisdom. හිද්‍යා ගුලක් හම් වෙනවා අවිද්‍යාව. මොකද්ද හම්බ වෙන්නේ? හිද්‍යා ගුල කියන්නේ යතුරු තමයි දොර පොල්ලක් ඉස්සර දොර පොල්ලනේම දාන්නේ. දැන් ඔම හිද්‍යා ගුල. So first, as he starts speaking, what is found first is a locking bar, what is used to lock a door. ඒකේ මොකද්ද ආන්නේ මත යතුරක්ද මොකද්ද කියන්නේ? දොර පොල් බා කියලා කියන්නේ නිකන් අගුලක් වගේ තමයි පොළු කෑල්ලක්. පොළු කෑල්ලක් දාන එක අපේ ඉස්සර ගෙවල් වල ඔම කෑල්ලක් දාලා ඔම දොර පොල්ලක් දානවා. ඒ වගේ අපේ දැන් මේ අවිද්‍යාව තමයි ඒක. So that is similar for ignorance. සාධන ඒක ඒතකොට මැජික් හම්බෙනවා. When one digs on, next one finds a frog or a toad. මැඩියයි ඕකේ මොකක්ද මාතක මැඩියයි කියලා කියන්නේ මේ ධර්මණු වල නිතරම මේ අයින තණ්හාව. That is the craving which is found regarding objects, the constant craving which arises. ඔව් ඉතින් මේ අවිද්‍යාවත් එක්කම තියෙන තණ්හාව ස්වභාවයනේ. So the nature of cravings be found together with ignorance constantly. That is the nature of craving. ඒකට ඉතින් අපිට කොහොමද මේ නුවණින් අවිද්‍යාවයි තණ්හාවයි අයින් කරගන්න තියෙන්නේ. So our task is with understanding with wisdom to remove ignorance and craving. ඊළඟට හම්බෙනවා දෙමන් සංධිය. Next is found පාක්කියව ගෑරුප්පුවක් වෙන්නත් පුළුවන් පාරේ හන්දියක් වෙන්නත් පුළුවන්. මේක දෙමන් සංධියමයි. පාරේ හන්දියක් ගෑරුප්පුවක් නෙමෙයි. ඕක වැරදි ඈ. නෑ පාක් කියන වචන දෙකම පාවිච්චි කරනවා ඒක. හැබැයි මේ සතියම අදහස ගන්න. කියන්නේ විචිකිච්ඡාවෙන් අරමුණු ගන්න. Junction which has two options. මේ දෙමන් සංධිය කියන්නේ දැන් මේ පාරේ ගියොත් හරියද මේ ධාතුවාවේ තියෙන මේ පාරේ යන්නත් පුළුවන් මේ පාරේ යන්නත් පුළුවන්. ඒක යහන දුර පාර යනවද කෙටි පාර යනවද බලන්න ගමනක් ඉද Not sure which road to take when there are two roads like that. ඒක මොකක්ද කියන්නේ ඈ
හැබැයි the Buddha explained. එතකොට මේ මිනිස්සු කෙටි පාරේ යන I'm just translating. කෙටි පාරේ යන්නේ නැහැ. මොකද කෙටි පාරේ මේ කෙටි පාරේ හතුරෝ ඉන්නවා. හොරු. ඊට පස්සේ දිග පාරේ යන්නේ කියන්නේ. ඒක දෙමන් සංදිය ඈ. බලන්නකො. ඒ දෙමන් විචිකිච්ඡා වයින් කරනවා. කර පෙරහනක් කියන්නේ පෙරහන් කඩයක්. So that is a simile for down අයින් the වුණාම fork in the road. Then the sea. Perangkade කියන්නේ පෙරහන් දැන් මේ මොනවද පෙරහන්න ගන්න? ඔව්. අලු පෙරහන. එතකොට ඒකෙන් පෙරලා ගන්නකොට මේ පිරිසිදු ටික ඉතින් එන්නේ අපද්‍රව්‍ය ටික ඒකේ. නිවන්නේ නැති වුණාන් පස්සේ අපිට අරමුණු ගන්න පුළුවන් නිවන්න නැතුව. what is filtered out is pure. The hindrances are filtered out of, and then it does not. We can take the object without the hindrances. පොඩ්ඩක් නියම දමරක් දෙක හොයා ගන්නකම්. ඒ කියන්නේ පෙරහන ගැනද ලකුණු ඔව් ඔව්. මේ අකුවා කියන්නේ තියෙනවා හ්ම්. මේ පෙරහනට දියවක් කළාම ඔව්. ඒක බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ වගේ ඔව් ඔව් ඔව්. මේ චිකිත්සාව කියන එක්කෙනා තුළ මුකුත් කුසලයක් ඉතුරු වෙන්නේ නැහැ. අකුසලයක්. ඒ නීවරණ සහිත පුද්ගලයාගේ අභ්‍යන්තරේ කුසල ධර්මයන් නොපිහිටයි. ඔව්. ඒක තමයි දැන් නිවන් නැයින් කළානේ. ඒකට සම්පූර්ණ ඒවා අකුසලයක් හිතින්නෙම නැහැ. ඔව්. කුසල් විතරයි තියෙන්නේ වගේ. හරි. එතකොට දැන් ඔයගේ තියෙන කුසලය ඉතුරු වෙන්නේ නැහැ කියලා. මේක තියෙන්නේ අකුසලේනේ. කොච්චර වතුර වක්කලා පෙරහනට ඔව්. ඉතින් නැහැනේ. ඉතින් නැහැ. ඔව් ඔව්. ඒ වගේ මේ කුසල ධර්මයන් නොපිහිටයි කියලා. එතකොට කොහොමද කුසල ධර්ම මොකක්ද? මේ සංඝවාරෙන්තිකෝ වික්ඛු පංචෙන් නීවරණං අදිවයි. ඔය මේ සංඝවාර කියලා කියන වචනයක් තියෙනවා. සංඝවාරය තමයි කියන්නේ. ඒ හරි. කියන්නේ පංච නීවරණ වලට කියන වචනයක්. ඔව් එතකොට පංච නීවරණ නැහැ කියන එකනේ. එතකොට පංච නීවරණ එන්නේ කෙලෙස් එක්කලානේ. පොඩි ඒක මුද්දන මොකක් හරි එකක් ඈ. කමන්නේ. එතකොට දැන් ඔන්න මේ එතන තමයි පිරිසිදුම තැන මාත්‍ය. සංඝවාර. ඔය මොකද්ද ඔය අපේ අරහාම්දුරන්ගේ පරිවර්තනයේද? මේක මේ මධ්‍යම නිකාය සිංහල පරිවර්තනය කරලා තියෙන්නේ ඉතනන්ද සරච්චන්ද්‍ර කියලා කියන්නේ. අර මේ හොඳ මේක තියෙන මාළගත් ටිකක් තුන ඔගේ ඇති මොකද්ද පංච සූදෙනේ. පංච සූදෙනේ සිංහල පරිවර්තනය. ඔව් දැන් එතකොට ඔන්න නීවරණ හිතින්නේ නැහැ මාතේ. මනසේ So the hindrances no longer remain in the mind. ඔව් ඒකයි නීවරණ. ඊට පස්සේ දැන් ආරගෙන යනකොට හම්බෙනකොට කර පෙරාන් පස්සේ ඉදිබුවේ. ඉදිබුවේ කියන්නේ ඉබ්බේ. So next one comes across when one continues digging a tortoise. ඔය ස්කන්ධ පංචකය හම්බෙනවා. So that is the 5 aggregates. ස්කන්ධ පංචකය කියවම දැන් ස්කන්ධ පංචකය විතරයි අනිත් ධර්මතා නැහැ. So it means just the 5 aggregates, not any other phenomena. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයෙන් ගන්න පංචස්කන්ධයටම ආරම්භන. උපාදාන ස්කන්ධය අයින් වෙලා නැහැ. ඒකට හැබැයි මේ පංචස්කන්ධේ පමණක් මෙතන ගන්නවා. So here we have to take not the 5 aggregates affected by Pancha Upadana Skandha. පංච උපාදාන ස්කන්ධයෙන් දැන් කොටසක් ගිහින් තියෙනවා. Part of the 5 aggregates of clinging has now been overcome. ඔව්. ඒකට තව පොඩ්ඩක් තියෙනවා. So a little bit of that
is still remains. මස් දැල්ලක් හම්බෙන මස් කපන කොටයක් හම්බෙන. When one Must needs a have- knife and a block for on which the meat is chopped. එතකොට මේකට හේතුව වස්තුකාම ක්ලේශකාම දෙකයි. මස් දැල්ල නන්දි රාගය. It's a symbol for the knife and block is a symbol for බලන්න නන්දි රාගය නේද ලකිද? the 5 parts of sense. අසිසුනාති පංචන්නං කාම ගුණානං අතිවච. ඔව් ඒක හරි. ඊළඟ මස් ඊළඟ එකයි නන්දි රාගය. ඔව් මස් කෑල්ල. මස් කෑල්ලනේ නන්දි රාගය. අර කොටයයි කත්තයි තියෙනවා. ඒක උඩ තියලා තමයි සත්‍යය දෙකද වෙන්නේ. සත්‍ය දෙක සත්‍ය හැමතිස්සෙම මේ කෙලෙස් පැත්තට කපන්නේ නේ. එතකොට ඒ කොටයයි කැත්තයි මැස්සදල කපනවා. කැත්තෙන් කොටනවා. එතකොට කොටේ එකක් වස්තුකාමයේ ක්ලේශකාමයෙන් තමයි කැපෙන්නේ නිතරම. දැන් අපිට කෙලෙස් තියෙනවා යන්නේ මාත්. ඔව්. ක්ලේශකාමයේ වෙන මේකක්. මේ ක්ලේශකාමයේ හටගන්න වස්තුකාමයේ තියෙනෝනේ. වස්තුකාමයේ තව එකක්. ඒක කොහොමද කියන්නේ ඔන්න තේරෙන්නේ වස්තුකාමයේ කියන්නේ. වස්තුකාමයේ කියන්නේ දැන් මේක නැත්තම් අපිට ඉතින් පාඩුවක්. So it's a desire for some possession, material possession. If we need certain possessions. If we don't have this possession, certain functions can't be performed. මේකේ මොකක් හරි අඩුපාඩුවක් වුණ මොනවාද ක්ලේශකාම හට ගන්න. කවුරු හරි ගෙනිච්ච If some අර damage is caused to that or someone steals it, then the ක්ලේශකාමයේ වචන ගන්නවා. There is a defilements. කෙලස් කියන එක වෙනස් ක්ලේශකාමයේ කිව්වම කොහොමද කියන්නේ? කමන්නේ ඉතින් කෙලෙස් කියලාම කියන්නේ. desire for defilements. දැන් මේ So we have defilements regarding this. Not only there is the desire for the material possession. When some damage is caused to it, the defilements arise in us on account of this attachment to the material possession. මේ වස්තුකාමයක් තියෙන්න ඕනේ මේ ක්ලේශකාමයේ හට ගන්න. දැන් For මේක these defilements to arise, there has to be first some object, some material object. It's regarding that, towards that, it's the defilements arise. ඉතින් මේක නැත්තම් කෙලෙස් හට ගන්න නැහැ. දැන් මේක තියෙන හන්දනේ මේ එන So if ප්‍රාණේ. this object is not there, then defilements do not arise. It's because of this object that causes these other problems and issues. මං අහනවා ඉතින් ඒක ධම්මලක දැන් කැඩිලාද? ඒක නෑ. දැන් ඉතින් ඒකෝට මේ ඒකේ අපි ඒක නිසා ඉතින් ඕක ඒක නැති වුණා. ඉතින් අයිතිකාරයා මන්නේ මට තරහක් එන්නත් පුළුවන් කෙලෙස්කාම. So because Next it time is man lost okay, or broken, it's possible anger may arise in you. ඉතින් මං ඇලිලානේ ඕකේ. That's because one is attached to it. ඉතින් වස්තුකාමයයි ක්ලේශකාමයයි තමයි මේ සත්‍යව මේ විනාශ කරලා දානවා. So these two terms, vastukama is the term which means attached to possessions. The other it means attached to or delighting in the defilements. ඉතින් ඇත්තටම ඒ දෙක නිසා තමයි සත්‍යව. විනාශ වෙලා තියෙන්නේ. So it's because of these two types of attachment that destroys a being. ඉතින් අර මස්සදැල්ල මස්සදැල්ල කිව්වේ නන්දි රාගයනේ. Oh. ඉතින් නන්දි රාගය කියන්නේ අපි තත්ත්වයෙන් ඒ තැන් වල ඇලෙන එකක් නේ නන්දිය. මේ වත්තුකාම ක්ලේශකාම තියෙනකන් ඇලෙනවා. So as long as those two are there, the piece of meat is the symbol for this delight and lust. That means what? As long as this is there, one keeps sticking here and there in various objects that we meet up with. ඔව් They are ඉතින් the objects of experience. ඔව්. ඉතින් දැන් බලන්නකො අපි දිහාම බලපුවම හරි වෙන එකක් ඕනේ නැහැ. If we just observe ourselves, that is enough. We don't need to look elsewhere. මම දැන් අද මේ අර ගියක් හදනවනේ නේ දැන් අර එකක් තියෙන්නේ ඒක අපිට ඕනේ අපිට එකක් නෙමෙයි අර ගියක් හදනවා ඉතින් එතන මේ ඒ මිනිස්සු ඒකේ දැන් ඒක ඒ මිනිස්සුන්ට දැන් ලොකු ඇලීමක් නේ ඒකේ So we are building this house for some
some people. So those people have attached to this. The family for whom we are putting up this building, they have a lot of attachment towards it. ඔව් ඒ ඒක හදන ගේ සම්බන්ධව ඇලීමක් තියෙනවා. ඇලීමක් තියෙනවා. ඉතින් දැන් බලන්න අර මේ දැන් මම අර බෙහෙත් කරන්න කෙනෙක් ඇරියා. ඒ අම්මා කෙනෙක් ඉන්නවා මේම එක තැන් වෙලා. දැන් අපිට ඒකේ එම කුටු වෙලා ඉන්නේ. ඉතින් ඒ කකුල් එහෙම දිගාරින්න බෑ. ඉතින් අර මේ ඒ මහත්තයා ගිහින් බලලා ඉතින් යාට දාන්න ඕන එක මොනවද මන්ද මං කිව්වා ගෙනත් දාන්න කියලා. එයා බෙඩ් එකක් දෙන්න කිව්වා. ඉතින් ඒකත් දේවා මං ගිහින් දීලා. ඉතින් දැන් බලන්න මේ ඉතින් දැන් අපි බාහිරන්න මොනක අපි ඇවිල්ලා තියෙන අපිට සම්බන්ධයක් නැහැ. So then we were helping out the old sick lady of this family with her health issues. So here our attachment is towards some external object. බාහිර අරමුණක් කෙරෙහි ඇලිලා තියෙන්නේ. අනිත්‍යවත් බාහිර තමයි වස්තු. දැන් මේක ඊට වැඩි වෙනස් ගන්න. ඒක ළඟා කරගන්න එකක් නැහැ. ඔව්. But this is not something that we want to possess. The attachment is of a different order. In this case, where we are trying to help this හැබැයි ඒකේ family. ඒකේ අර ඇලෙන්න ගන්න හැබැයි නන්දිය තියෙනවා ඒකේ. ඒ වැඩේ කෙරුන්නේ ආදිත් කියලා. So there is nothing to get possessively attached to. There is a kind of desire that can arise regarding this, that either the work was performed well for these people or it was not. So we can have that kind of some kind of desire arising in us, so that in order that the work that we need performed is done well. මේක දැනගත් එක්කන නාගය. හරි ගටන්න එපා කව නමස්කාර කරන්න. So the Naga is a symbol for the person who has realized this. ඔව් මෙතන So do පෙර not harm the serpent, you should respect it. මේක ආය ආපහු ටිකක් යන්න ඕන සූත්‍රේ තමයි මට. The හාමුදුරුවෝ විතර ප්‍රශ්නයක් අහුව මෙතන අවබෝධ සූත්‍රය නෑ තියෙන්නේ. අපි මේක කියලාම හිතමු නැත්තම් ඔක තේරෙන්නේ ආ. නැහැ. ඔව්. දැන් මේ ඉවරයි නේද සූත්‍රය? නෑ ඉවර නෑ. ආපහු යන්න ඕනේ කියන්නේ මේ මෙතෙන්ට මං කිව්වා. ආ. දැන් ඇත්තට මේක මේ මොකද්ද කියලා දැන් පෙරහන්නේ මොකුත් නැහැ. එරහනේ. පෙරහන්නේ පෙරුවානේ. ඔව්. ඒකේ වතුර ඉතුරු වෙන්නේ නැහැනේ. ඒ වගේ දැන් මෙතෙන්ට එනකොට දැන් එයා මේ කුසල් අකුසල් දෙකම හොඳට තේරුම් අරන් ඉවරයි. So that seal, when you strain something, there is nothing remaining in it. ඔව්. So when a person has come to this point, he has understood both what is the wholesome and the unwholesome. එතකොට දැන් ඊට පස්සේ හම්බෙන්නේ මේ මස් කපන කොටයයි මස් අදල්ලයිනේ. So what is met with after that? පෙරහනෙන් පස්සේද? ඔව් පෙරහන්නේ කිබ්බේ කියලා කියනවා. කිබ්බේ. ඔව්. ස්කන්ධ පංචකය තියෙනවා. ස්කන්ධ පංචකය දන්නේ. So then the five aggregates are present. The person knows the five aggregates. ඒ ස්කන්ධ පංචකය හැදිච්ච ටික තමයි මෙතන කියන්නේ නන්දියයි ඔය ටික. So how these five aggregates arise, how they are created, is what is described there. හැදෙන්නේ මෙහෙමයි කියලා. That this is how they arise. ඊට පස්සේ කියන හැදෙන්නේ නැති එක්කෙනා ගැන. Then they talk about the person in whom it does not arise. දැන් අපි ওই ටික ඉස්සෙල්ලා තේරුම් අරගෙන මේකින් ඕනේ මේ අපේ බණ ටිකට යන්න. So we have to first consider this, understand these different symbols before we can start the actual explanation. මේ තියෙන උපාදානස්කන්ධං අධිවචනං කියලා කුම්මෝ පංචන්න. දැන් මේ තියෙන සංගවාරෝ පංචන්න නීවරණං අධිවචනං කාමච්ඡන්தோ ව්‍යාපාද තීන වේ උද්ධච්ච කුච්ච නීවරණං. ඊට පස්සේ කුම්මෝ දේවේ පංචන්තන උපාදානස්කන්ධෝ අධිවචන. ඒ උපාදානස්කන්ධේ නැයි කරලා තියෙන්නේ. ඒ සූත්‍රයේ මෙතෙන් තියෙන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධය. මේ කොතනද කියන්නේ මට පැටලිලා හම්බුනේ. හැබැයි කොහොමද කියන්නේ? ඔන්න දැන් ඉස්සෙල්ලාම ද්විධාපතේ කිව්වනේ. හන්දියක් ගැන කිව්වනේ. So first they talk about a fork in the on the journey, on the road. අපි ඊට උඩ ඉඳලාම කියමු නේද? Game break කියන්නේ? ඔව්.
කෝදේ. ඈ? ඊට ඉස්සෙල්ලා දොර මේක ගැන කිව්වා. ඔව් ඒක අවිද්‍යාව. අවිද්‍යාව. ඉතින් එහාට ඕනේ නැහැ කියලා මම හිතුවා ඒකයි. So the road, what you said, the road is the symbol for anger and irritation. Road. ඔව් එතකොට මේ මගේ අවිද්‍යාව අභිකරණ බලන්න. මේ අවිද්‍යාව තමයි අයින් කරන්නේ. So first it is ignorance that is asked to be removed. ඉතින් අවිද්‍යාව අයින් කළොත් මොනවත් කම්ම නැහැනේ. So if there is no ignorance, then there is nothing else. ඔව්. ඉතින් මේ අවිද්‍යාව හැදෙන ඒවා ටික මෙහෙම කියාගෙන යනවා ඊට So පස්සේ. after that, what ignorance consists of is described later. ඔව්. ඊට අවිද්‍යාව හැදෙන්නේ Thereafter. දැන් අපිට ක්‍රෝධය අමනාප අසතුටුකම් තියෙන හිතේ. So now this is something which creates ignorance, Oh. anger and irritation, ඔව්. and ඉතින් ඒක displeasure of the mind. ඉතින් අපිට මේ ක්‍රෝධය ආවයන් පස්සේ දන්නේ ක්‍රෝධය තියෙනවනේ හිතේ. So anger is something is in the mind. It's only after it arises that we are aware of it. ඔව් දැන් ව්‍යාපාදයට වඩා වෙනස් මේ ක්‍රෝධය කියන එක. So the word used here, krodha, is different to vyapada, which is ill will or hatred. ක්‍රෝධය බද්ධ වෛරය උපනාහය කියලා කියන්නේ. You ක්‍රෝධය get word krodha, Padhavaya is like a strong hatred. Antimen mukada? උපනාහය. Upanaya. ඒක දිගට සංසාරේ තියෙනවා. Upanaya is like a kind of anger which is continued on throughout sansara, through many births. It's Oh, such a then- strong. ව්‍යාපාදේ කියන එක එවල එනවා එවල නැති වෙනවා. What is called vyapada is something kind of anger which arises now and then immediately it ceases. ව්‍යාපාදයේ තමුන්ගේ අරමුණට විරුද්ධ වචනයක් ආපැත්තේ ව්‍යාපාද එනවා. ඒක ස්වභාව එකක්. It's a natural thing. Whenever you have some objective and there is any opposition to it, that type of anger arises. That Yeah, is a very natural ඒක phenomenon. ඒක අකුසල පැත්තේ එනවා. වෙනත් ඒවා විනාශ ඒවා කියන සිතකුත් එක්කලා. Vyapada. ඔය ව්‍යාපාදේ. So then it can also arise with the state of mind which says, which thinks, may this person be destroyed, may this person. ව්‍යාපාදයට වැඩි වෙනස් මේ ක්‍රෝධය කියන එක. So what is called krodha is different to vyapada, hatred. ඒකෙන් ඇවිල්ලා ඒක දවස් ගණන් සමාන පවත්වන දවස් දෙකක් පවත්වන ඒ මොකක්ද? ක්‍රෝධය. Krodha. So krodha is a level of anger which arises and then lasts for couple of days. ඊට පස්සේ මේකෙන් මොනවා හරි ක්‍රියාත්මක කරනවා ක්‍රෝධය තියෙනකොට. And when that level of aversion, that kind of hatred is there, it activates something. ක්‍රෝධයෙන් ඇවිල්ලා ව්‍යාපාදයෙන් ඇවිල්ලා ක්‍රෝධය නැතුව ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ක්‍රෝධය આવොත් ඒක මොනවා හරි ක්‍රියාත්මක කරනවාමයි. So vyapada can, that is a kind of ill will can remain, and if it does not come up to the level of krodha, it can remove itself. But if it arises, it develops to the level of krodha, then always there will be some act undertaken under the influence of that hatred. බද්ධ වෛරය කියන එක තව ටිකක් වැඩියෙන් තියාගන්න. බැඳිලා. This long-standing animosity is even stronger than that. It lasts for much longer. ඒකට උපනාහය කියන්නේ ඒක ඉතින් දීර්ඝ කාලව ඉතින් ඒක අරිහත්ත්වයේ දෙන ගම්ම තියාගන්න දැන් උපනාහය වගේ එකක් තමයි දෙව්දත්ත ආඳුරු මේ බුදුහාමුදුරේ එක්කලා There's තියාගන්න. something, Upanaha is the highest sort of level, is something like that which the monk Devadatta had towards the Buddha. බද්ධ වෛරය. ඒකට දැන් මෙතන ක්‍රෝධය කියන්නේ. So here what is spoken about is krodha. ඉතින් ක්‍රෝධය දැන් මේ ක්‍රෝධයත් අයින් වෙනවා. විචිකිච්ඡාව අයින් වෙනවා, ක්‍රෝධයත් අයින් වෙනවා. So here those things are also removed along the way. ඔව්. දැන් ක්‍රෝධයක් නැහැ මේ දැන් ක්‍රෝධය වැඩ කරන්නේ විචිකිච්ඡාව නැත්තම්. So if doubt is not present, then krodha, but that level of anger called krodha does not also function. හැබැයි ව්‍යාපාදේ වැඩ කරන්න පුළුවන්. But vyapada kind of ill will is still
possible for that to be. දැන් අපි හිතන ව්‍යාපාද නැති වුණොත් ඔක්කොම හරි කියලා. We think that if ill will is absent, then everything is okay. ඒක හරි ව්‍යාපාදේ එහෙම නෙමෙයි. අද දැන් ව්‍යාපාදේ නැත්තම් එතකොට දැන් කෝදේ නැහැ තේන්න. ව්‍යාපාදේ තියෙනවා. So that strong hatred is not there, but ill will can still be present. ඒක බලන්න මේකේ ලස්සනට ඒක කියනවනේ මේ පංචයන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන වේද ඔය කියවෙන්නේ ගන්න. නිවන්න ටිකයිනේ මට. Oh. ව්‍යාපාදයේ ඉන්නේ නිවන්න වලටනේ. ඉතින් ව්‍යාපාදේ තියෙනවා. So vyapada or ill will is one of the hindrances, so that can still be present, though it doesn't go to that level, higher level. දැන් අපි මේ ක්‍රෝධය පල්ලිග ක්‍රෝධය කියන්නේ එක නැහැ. මේ ක්‍රෝධය නැති වුණාට සිතේ මේ ඒ ආරම්මණය කරේ ආය ව්‍යාපාදේ හට ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. So though there is no strong hatred in the mind towards that same object, vyapada or ill will can arise again, මොකද නිවන්න ටික තියෙන නිසා. because the hindrances are still present. ඔව් එතකොට ඒ නිවන්න ටික අභිකන සමේ සත්තං ආදාය. ඒක පජ ඈඩ් කරන්න කිව්වා. අයින් කරන්න කිව්වා. So it was said to abandon and distance the hindrances, the 5 hindrances. ඔව් එතකොට මේ නිවන්න ටික අයින් කරගත්තා. So then the hindrances were overcome or abandoned. ඔව් නිවන්න ටික අයින් වුණා නම් මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන දෙක වැටෙනවා. So if the hindrances are overcome, then one understands regarding the 5 aggregates and the 5 aggregates affected by clinging. එතකොට මේ උපාදානය තමයි අයින් කරලා තියෙන්නේ. So it is clinging which has been removed. ඔව් ඒතර පංචස්කන්ධය ඉතුරුයි. Then the 5 aggregates still remain. ඔව් එයාට එතකොට මේකට මේ කරදරේ මෙච්චර කරක් මේ කරදරේ තිබුණේ මේ කරුණ නිසා. තිබුණා බිකේ පංචන්න කාම ගුණානං අදි වචන විඤ්ඤාණ රූපානං ඉත්තානං ගන්ධානං මනාපානං කියන කාම සංහිතං රජනා සෝත විඤ්ඤා සද්දන් මේ ටික නිසා මේක හිටියේ. ඉතර දවලා. So then one realizes it's because of these 5 chords of sensual pleasure. ඔව් මේ ටිකයි අයින් කරලා Forms, sounds, taste, cognizable by the eye, that are wished for, desired, agreeable and likable, connected with sensual desire and provocative of lust. ඔව් එතකොට මේ Similarly with sounds, taste and so forth. So this is what caused all this trouble all this time. ඔව් මේ ඒකෙන් දක්වන පංචෙන්දේන කාම ගුණානං අදි වචන. එතකොට පංචකාම සම්පත්තියද අදි වචනය. පංචකාම සම්පත්තියට කියන අදි වචනය. අතනක් දැන් කියවුණා පංචකාම සම්පත්තිය. මෙතනත් කියනවා. එතන නිවන්න කියවුණා පංච උපාදානක් කියලා. එතන මෙතන පංචන්නේ නම් කාම ගුණානං අදි වචන. මොකද කිව්වේ ඉස්සෙල්ලා කියවුණා? දැන් ඉස්සෙල්ලා කියවුණා දැන් කාමච්ඡන්දයක් කියවුණා. Earlier about sensual desire it was already said Oh, in connection with the 5 hindrances. නිවර්ණක් කියවුණා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මෙතන කියවුණා. Then the 5 aggregates and the 5 aggregates affected by clinging was spoken about. එතකොට මේ ආසිතුනා කෝ බික්කු පංචන්තේන කාම ගුණානං අදි වචන. මේ කියන්නේ මත් කපන කොටේ මත් කැත්ත යනු එතකොට මේ මත් කපන කැත්ත කියන්නේ එතකොට මේ පංචකාම සම්පත්තිය. So this other, the last thing when one keeps digging the anthill, the knife, butcher's knife and the block is a symbol for the 5 chords of sensual pleasure. එතකොට
ඇලෙන ස්වභාවය අයින් වෙලා. then the nature of getting attached to this has already been overcome. එතකොට දැන් මේ ටික තේරුම් අරගෙන මේ ටිකෙන් අයින් වෙච්ච එක්කෙනාට මේ ටික අයින් වෙනවා. ඉස්සෙල්ලා අපි දැන් කියන්නේ පංචස්කන්ධයයි නීවරණයයි මාත්‍ය. ඒ ටික තේරුම් ගත්ත එක්කෙනාට මේ ටික හිතින්නේ නැහැ මනසේ කියන එකයි. Someone who has understood the earlier mentioned things, the 5 aggregates, the 5 hindrances, those who have overcome, understood that in these later mentioned things will not stick. මේවා තියෙන්නේ නන්දිය උඩ. මේවා තියෙන්නේ මේ සෑම දෙයක් මේ කිව්ව ටික තියෙන්නේ නන්දිය උඩ. All these things are based on desire. නන්දිය කියන්නේ මම කියන එක. Desire here means the person called me, myself. මම නැත්තම් ඉතින් මේවා නැහැ. If I am not, then these other things will also not be ඒ present. නන්දිය තත්ත්වදත්තා ඒ තැන් වල නන්දිය තියෙනවා. So in this and that objects, this desire arises. And is දැන් present. පොත කියන්නේ මම. Huh? පොත කියන්නේ මම. It is me who is reading this book. බණ අහන්නේ මම එක්කෙනෙක්. I am listening to this talk. ඒ වගේ ඉතින් මෙතන මේ මට ඒක තේරුන්නේ I did not understand it. නැහැ. මට ඒක තේරුණා. I did understand. ඔය නන්දිය ඉතින් එක විදියට අට ගන්න. So this Nandi or delight arises in these various ways. දැන් අපිට ඡන්දිය අට ගන්න මේ වෙලාවේ දහම කෙරෙහිනේ. So in our case, at this moment, this Nandi arises regarding the Dhamma. හැබැයි මේව තේරුම් අරගෙන අට ගන්න එක. ඉතින්ලා කිව්ව කරුණු ටික. So it is a kind of delight which arises having understood something about it was taught. අනික මේව තේරුම් නැතුවත් නන්දිය අට ගන්න ඇයි. There are those in whom this Nandi or delight can occur even without understanding. ඒක ඉතින් භයානකයි. So that is something dangerous. ඔව්. නැත්තම් ඉතින් දැන් අපිට එච්චර භයානකම නැහැ. අපි නන්දිය තේරුම් අරන් තියෙනවා මම කියන එක නිසා මේ කරදර ඇති වෙනවා කියලා. So here it is not so dangerous for us because we have realized or understood that it is because of this person called me that these troubles arise. නන්දිය Because of the හොඳටම වෙච්ච එක නාග කිව්වා. The one in whom this Nandi delight has been totally overcome and removed is called the Naga, the serpent. මේ නන්දිය ඇතුලේ තමයි මේ හැම ටිකක්ම තියෙන්නේ ඔක්කොම ටික. So all these other chains are to be found within what is called Nandi, desire. දැන් මේක වැටුණානේ චුට්ටක්. මන්නම් සම්බන්ධ දැන් මේ සාධනේ අපේ මොකක්ද අයින් මාත්‍රද? So your question was why it starts with this order of things. Yes, especially avidya. Avidya usually is the last thing that one removes. That is the first one. දැන් මෙතන සාමාන්‍යයෙන් අවිද්‍යාවෙන් පටන් ගන්න කොල්ල කියන එක. ඒක සාමාන්‍ය අන්තිමට අයින් කරන්න එකල මෙතන පටන් ගන්න මේකලු අහන්න ඊට පස්සේ අර තරහ මේ ගේම්පා කියන්නේ ක්‍රෝධය කිව්වනේ. ඔව්. ඒ පිළිවෙලට මෙතන මේ සූත්‍රය එහෙම දෙන්නයි කියන එක තමයි අහන්න ප්‍රශ්න. මේ ඇත්තට මේ අපි සම්පූර්ණ ආරම්මන වැහිලා තියෙන මේ අවිද්‍යාවෙන්නේ. So all objects are obscured for us, concealed because of ignorance. සම්පූර්ණ ජීවිතේම වැහිලා තියෙන අපි මේ හොඳයි කියන එකයි නරකයි කියන එකයි. What we say is good and what we say is bad, all the objects of experience in life අපි දැන් උඟා හොඳ is concealed by this ignorance. හැබැයි අපි දැන් උඟා හොඳ කරනවා හොඳ දේවල් කියනවා දැන් මේ හොඳ ඒවා කරනවා හොඳ දේවල් කියනවා. But we still spend our life doing good things and like we are studying things like this. We do good things. ඒවේ අවිද්‍යාව තියෙනවා කියුවට පිළිගන්නේ නැහැ කවුරු. But though we say in those activities also there is ignorance, that is not acceptable by people. ඔව්. Even in those good things that it is mixed with ignorance. අපි කරන හොඳ වැඩේට යමක් විරුද්ධ වුණොත් අන්න ඒක පේනවා නැත්තම් පේන්නේ නැහැ. So to these good works we are doing, if something shows some opposition,
then we can see it. Otherwise, we don't see it. ඒ මං හොඳ වැඩක් කරනවා ඒකට තව කෙනෙක් ඇවිල්ලා ඒකත් හරි හොඳයි කිව්වම මගේ අවිද්‍යාව පේන්නම නැතුව යනවා. If I am doing something good and someone else comes and praises, say, you are doing something really good, then my ignorance is totally unseen. I cannot see it at all, the ignorance. ඔව් ඒක තමයි ඉතින් එතන අවිද්‍යාවේ ස්වභාවය. So that is the nature of ignorance. ඔව්. දැන් ඉතින් දැන් අපි හැම දෙයක්ම කරන්නේවා හොඳයි කියලා හිතුවට එහෙම හැම දෙයක්ම කරන්නේවා හොඳක් නැහැ. හොඳයි කියලා හිතනවා. Though we may think that everything we do is good, actually it's not like that. Everything we do, there is no good in all that. ඒ කියන්නේ දැන් මේ අවිද්‍යාව තියෙන හන්දනේ අපි කොහොමද ප්‍රතිසන්දියක් ගන්න? It is because ignorance is present that we take birth somewhere. ඔව් ඒ අවිද්‍යාව නැත්තම් නැහැනේ ඉතින්. If there is no ignorance, then there won't be this taking birth somewhere. දැන් අපි කියනවා මේ අරූපාවචර වල ඉපදිනවා. Let's say that අමාරු නනිකයි ඈ. ඒ දැන් ලෙඩරලා කියන්නේ ඒකයි. let's say that we take birth. Yeah, you can do that. Something is stuck there. එමින් කියන්නේ. Let's say that we take birth in the arupavachara, the formless realities. එතන රූපයක් නැහැ. ඉතින් තියෙන වේදනාවයි සංඥාවයිනේ. So there is no material form there. What is found there is feeling and vedana and perception. එතන ප්‍රතිසන්දියක් තියෙනවනේ. But still there is a re-becoming there, rebirth. ඉතින් එතන අවිද්‍යාව තියෙනවා. So still that means there is ignorance there. මේ කොහේ ප්‍රතිසන්දියක් ගත්තත් දෙවියෝ ලෝකේ බ්‍රහ්ම ලෝකේ So wherever re-becoming takes place, a rebirth happens, whether it's the heavenly realms or the Brahma realms. මම කියන කෙනෙක් පිළිතලා තියෙනවා ඒක. Wherever the person called I, me, has got established there. ඒ මම කියන කෙනා පේන්නේ නැතුවම මම පිළිතලා. So without this person called I being seen at all, it is totally hidden. Still it has got established in those realms. ඔක මෙහෙමයි ඒක හදාගත්තේ. Huh? මේ ජීවිතේ So මෙහෙමයි it is ඒක. here itself that it was created. ඒක එහෙම This මම being which arises somewhere else. ඒ අවිද්‍යාව අවිද්‍යාව පේන්නේම නැති තැන. So there are those levels where ignorance is totally hidden and it cannot be seen at all. හැබැයි Completely එතන unseen. අවිද්‍යාව තියෙනවා. But still ignorance is present in those states. ඉතින් බුදුහාමුදුරුවෝ එතන නැති දානි පුනබ්බ. එතන මේ පුනබ්බවයක් තියෙනවා. So therefore the Buddha said regarding those states also that even there is re-becoming still to be found. Is still to be found. අපි එතන බුදුහාමුදුරුවෝ ඒකෙන් තමයි වැහිලා තියෙන්නේ ඉන්දියාව පුළ. Look at that. දැන් අවිද්‍යාවෙන් තමයි මේ ජීවිතේ ඔක්කොම අරමුණු ටික වැහිලා තියෙන්නේ. So it is through this ignorance that all the experiences, objects, experience in life, everything in life is concealed by this ignorance. ඉතින් දැන් ඒ නිසා වැහිච්ච තැනින්ම පටන් ගත්තා. Therefore in this sutta it starts right from that which conceals these things. ඒ වැහිච්ච එක ඇතුලේ තියෙනවා තමයි මේ කියන්නේ. So what it describes later is inside what is hidden inside this, what is concealed, those are what he elaborates on later. මේ මෙතනම කියනන් What is inside this concealed, this concealment. මේ සුමේදවති කෝබිකු සේකසේතන් අධිපන සේක ගැන හික්මන එක්කෙනා පළවෙනි එක අය මාත්‍රේ ඒ පළවෙනිම පටන් ගන්නකොට සම්මා සේක පුද්ගලයා එතන කියනවා මේක සේක කොහොමද කියන්න ඕනේ? හික්මන එක්කෙනා පළවෙනි හික්මන එක්කෙනා Someone who tries to
tries to restrain himself, එතකොට එයාගේ හික්මනේ කෙනාගේ මේ නුවණට තමයි ආයුධයයි කියලා කියන්නේ So it is the- පඤ්ඤාවට. the intelligence or the wisdom of the one who tries to restrain himself, that is what is called the knife here, the weapon. ඔව් හාරනවායි කියලා කියන්නේ අපි කරන වීර්ය කරන එක. So digging, that means put forth effort. ඔවම හාරනකොට Put forth හම්බෙන්නේ energy. මේක මේ කරුණු තුනේ යුක්ත වෙලා මේ භාවනා කරන පුද්ගලයෙක් එතකොට පඤ්ඤාවෙන් යුක්තව අරමුණ මෙනෙහි කරනවා නම් මේ සීක පුජ්‍යලයට යම් පුජ්‍යලේ භාවනා කරනවනේ If someone meditates, paying attention to the object and putting forth effort, ඔව් එතකොට ඒ පුජ්‍යලයා වීර්ය කරනවනේ භාවනා කරන එක්කනේ someone who meditates puts forth energy. එතකොට එයා හික්මන එක්කෙනෙක් වීර්ය කරන එක්කෙනෙක් නුවණින් ඉන්න So එක්කෙනෙක් he is someone who restrains himself, he abides in wisdom, hikmana connect, ඔව් morning, no, නුවණ වීර්ය කරන and he puts forth මේ energy. කරුණු තුනනේ So it is based on those three things. ඔව් එතන රාතාවි සම්පජානෝ සතිමා කියන එක වගේ තමයි So it's similar to what it says in the Sutta Atapi Satima Sampadana. ඉතින් මේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එක පේනවා. So then it reveals what is concealed by ignorance. ඔව් අවිද්‍යාව නැහැයි කරනවා නැති කරනවා නෙමෙයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එක. Avidyave, වැහිලා ඉන්න එක පේනවා. not that ignorance is eliminated, but it is seen that these things are concealed by ignorance. ඔව් ඒ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ගතිය අයින් කරගන්න කියලා කියන්නේ. So what the Buddha is saying here is to overcome this quality of being concealed by ignorance, overcome this the nature of being obscured or concealed by ignorance. ඔව් අවිද්‍යාවෙන් ඉන්නකොට අවිද්‍යාව වැහිලා පේන්නේ අවිද්‍යාව తాවකාලික අයින් වෙන්නේ සතියයි සම්පජඤ්ඤයනෝ විතරයි. So when one is concealed by ignorance, nothing can be seen. It is temporarily suspended only by mindfulness and clear comprehension. සතියයි clear awareness. පඤ්ඤාවයි විතරයි අවිද්‍යාව එක්ක මිශ්‍ර වෙන්නේ නැති. So only those factors of mindfulness and wisdom does not get mixed up ඔව් or connected with ignorance. අනිත්‍ය මිශ්‍ර වෙනවා. All other factors get mixed up with ඉතින් ignorance. මේ මිශ්‍ර නොවී ඉන්නකොට තමයි මේ ටික තේරෙන්නේ මේ All other mental factors. පල්ලෙහා ටික. So it is when it remains without getting mixed up with ignorance that these other things mentioned later in the sutta, one comes to see them. අවිද්‍යාව It is like නැති that. කලයි කියන එක නෙමෙයි මේ කියන්නේ. It is not said that ignorance has been eliminated yet. අවිද්‍යාවෙන් අයින් වෙලා ඉන්නවා කියන එක. That one is distancing oneself from ignorance. That is what is said here. ඔව් දැන් ඔන්න මේ මට ඇහෙනවා ආරමුණ. Let's say I now hear some object. මම ඒක හැදෙන්නේ නැතුව ඉන්න. So I remain without the self arising in that experience of hearing. ඇහෙන. සුතේව සුත මත්තා. So in the hearing there is just the heard or the hearing. ඒකට සහ බල්ලෙක් බොන සද්දයක් හෝ පඤ්ඤාත්තියක් දාලා මෙනේ කරලා. ඒතකොට ඒක නෑ. ඒක If I know අවිද්‍යාවත් එක්ක. that is the sound of a dog barking, that means I have already put a concept onto that thing, and that pure experience is not there then. ඒක ඇහිමක් විතරයි. There should be just the hearing. පෙනීමක් තියෙනවා. පෙනීමක් Or there තියෙනවා. is a seeing, let's say. අපි පෙනීමක් තියෙනකොට දිත්තේව දිත්ත මත්තන් කිව්වා. එතනින් නතර වෙන්න ඕනේ. So if there is something seen, the Buddha said it in those words, in the Oh. scene, let there be just a seeing, Oh. and to stop there. එතකොට අර මේ අවිද්‍යාවට අයින් අතුල් වෙන්න නොදී ඉන්නවා. So one does not give ignorance an opportunity to come into the process. අන්න ඒ වගේ මේ ඇහිම පෙනීම මේවා එකෙන් තමයි මම හැදෙන්නේ නිතරම. So it's based on those experiences of hearing, seeing, and so forth that the sense of I keeps arising all the ඒවා time. ඇත්තට එහෙම ගියාම ඒවා එහෙම මම එක් නෑ කියන එක පස්සේ වැටෙනවා. So when one keeps observing experience in this way, finally one comes to the realization that actually there is no I
එතන මමෙක් නෑ කියලා නිකන් කියන එක නෙමෙයි. It's not just to say that in a particular experience there is no I or me here. That is not what is අවිද්‍යාවෙන් done. අයින් වෙලා මම කියන එක න තේරුම් ගැනීම. That is to remove oneself from ignorance, to keep ignorance at a distance, and to understand what is this thing called the I. මේ සූත්‍රයේ ඒකත් ටිකක් කියන්න. So tomorrow also we will continue this sutra. දැන් මට මේ උගා මම හැදෙනවා තියෙනවා. So for me, in this place, there are a lot of experience, a lot of occasions where the me, the sense of me arises. ඉතින් මම ඒව අහගෙන ඉන්නේ එක්කම. So I keep listening to all these things. කුට්ටියේ මේක වහම නේ කියන්නේ. එතකොට ඒක ඕනේ කියන්නේ. එතකොට ප්‍රශ්න වැඩි වෙනවා. දැන් චතුරාර්ය සත්‍යෙට ගියා වගේ වෙනවා.